අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පිණ්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා 6:30 ප්‍රධාන පුවත් විකාශය සමග මම භාග්‍ය ධනංජය ලොගොල්ල මුලින්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. පොදු ප්‍රවාහන සේවා ගැන අවසන් තීරණය ජනපති සමග හෙට සාකච්ඡාවෙන් පසු බස් රථවල ගමන් ගන්නා මගීන්ට කොවිඩ් රක්ෂණයක්. පෙරහුරු ඡන්දය අම්බලන්ගොඩදී අද සාර්ථකව අවසන්. ලොව නිර්ලෝපීම මිනිසා. කොරෝනා වෛරසයේ බලපෑම ඉදිරි දශකය පුරාම ලෝකාර්ථිකයට හානි කරන බව ලෝක බැංකුව පවසයි. මෙරටින් මේ වනට වාර්තා වන කොරෝනා ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 1814 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේදී හඳුනාගත් නව ආසාදිතයින් 13 දෙනාත් සමගයි. ඊයේ දිනේදී නව ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගෙන තිබුණා. විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන තුළ රැඳී සිටි පිරිසක් සහ නාවික හමුදා සමාජිකයන් පිරිසකුයි එලෙස ඊයේ දිනේදී වෛරස් ආසාදිතයින් ලෙස සොයාගෙන තිබුණේ. මේ අතර මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 941ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේ සුවය ලැබූ පුද්ගලයන් අතර නාවික හමුදා නැවියන් 488 දෙනෙකු වන අතර ඒ අද දිනේ සුවය ලබා පිටව ගිය නාවික හමුදා නැවියන් 35 දෙනාත් සමගයි. මේ වන විට වෛරස් ආසාදනය වූවන් 862 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. එසේම රෝහල්වල වෛරස් ආසාදිතයන් යයි සැක සහිතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 70ක් වන අතර මේ දක්වා මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 11ක්. පොදු ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය මීට පෙර සැලසුම් කර තිබුණා. හෙට දිනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ප්‍රවාහන සේවා සම්බන්ධ පාර්ශ්ව සහභාගීත්වයෙන් සිදු කරන සාකච්ඡාවකින් අනතුරුව ලබා දෙන උපදෙස් අනුව ඉදිරි ප්‍රවාහන සේවා සැලසුම් කිරීමට පියවර ගන්නා බවයි විශේෂ භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ. කෙසේ වෙතත් එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ප්‍රවාහන සේවා සැපීමේදී අන්තර් පළාත් බස් රථ ධාවනය කිරීම සෞඛ්‍ය අංශවල උපදෙස් මත රජය විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි. කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික් අතර ප්‍රවාහන සේවා ක්‍රියාත්මක විය යුතු බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ. මේ අතර හෙට දිනේ දිවයින පුරා සාමාන්‍ය සේවා බස් රථ ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. මේ වන විටත් පළාත් තුළ බස් ධාවනය කිරීමට කටයුතු කරමින් ඉන්නවා. හෙට දිනේ සාමාන්‍ය පරිදි කොළඹ ගම්පහ ඒ වගේ මණි ප්‍රදේශවල වල සාමාන්‍ය සේවාවල් බස් රථ ධාවනය කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ නිසා සාමාන්‍ය සේවා පරිහරණය කරන සීලුම මගී ජනතාවට අපේ බස් රථවල ඒ අවශ්‍ය ගමන් බිමන් කරන්න හැකියාව තියෙනවා. කෙසේ වෙතත් දුරගමන් සේවා බස් රථ හෙට ක්‍රියාත්මක වන්නේ නැහැ. තාමත් අපිට දුරගමන් සේවාවලට අවසරයක් ලබා දෙන්න අමාත්‍යාංශයේ පාර්ශ්වයෙන් කටයුතු කරලා නැහැ. සහ ජාතික ගමනාගමන කොමිසම සභාව පාර්ශ්වයෙන් කටයුතු කරලා නැහැ. දුරගමන් සේවා රාජකාරී කරනවා කොළඹ සහ ගම්පහ හැර. එතකොට කොළඹ සහ ගම්පහට විතර පමණක් බස් රථ අර පෙර ගිය සතියේ තිබුණ විදියට තමයි ඒ බස් රථ ධාවනය කරන්න කටයුතු කරන්නේ. එමෙන්ම විශ්වාසනීය ගමනාන්තයක් උදෙසා මගීන්ට කොවිඩ් රක්ෂණයක් ලබා දීමටද බලාපොරොත්තු වන බවයි සභාපතිවරයා සඳහන් කළේ. අපි ඉක්මනටම මගීන්ව කොවිඩ් රක්ෂණයකට යටත් කරන්න කටයුතු කරනවා. ඒ කියන්නේ යම් ආකාරයේ බස් රථේ ආසාදිතයෙක් ගියොත් ඒ ඉන්න යම්කිසි මගීන්ට මොකද අපි දැන්ටමත් බස් රථ රක්ෂණය කරලා තියෙනවා. අනුතරක් සිදු වුණොත් අසීමිත රක්ෂණයක් බස් රථවල යන මගීන්ව ඒ හා සමාන ඒ යටත් කිරීමක් කරන්න. මොකද අපිට ඕන විශ්වසනීය බස් රථයක ගමන් කරන්න පුළුවන් සේවාවක්. මගීන්ට විශ්වසනීය තත්ත්වයක් ඇති කරන්න. මොකද ඒ විශ්වසනීය තත්ත්වය ඇති නොකරන තාක්කල් බස් රථවල මගීන් යන්නේ නැහැ. මේ අතර හෙට සාමාන්‍ය පරිදි දුම්රිය කටයුතු පවත්වාගෙන යාමට කටයුතු සූදානම් කර ඇති බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. සන්දා දින සිට සියලුම කාර්යාල දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සැලසුම් කර ඇති අතර අනෙකුත් දුම්රියන් වලින් නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියන් වන කොළඹ බදුල්ල කොළඹ දෙනුවර මැණිකේ දුම්රියත් එලෙසම ගල්කිස්ස කංකසන්තුරේ ගල්කිස්ස බලා ධාවනය වන නගරාන්තර වායු සමනය කරන දුම්රියත් එලෙසම සඳුදා දින උදේ පොළොන්නරුවේ සිට කොළඹ බලා ධාවනය වන පුලසිත දුම්රියත් ධාවනය කරන අතර අනිකුත් සියලුම දුම්රියන් ධාවනය කිරීම සඳහා අවශ්‍ය පියවරගෙන තිබෙනවා. එලෙසම දුම්රිය මගීන්ගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා සියලුම සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කරමින්
දුම්රිය ගමන් කරන ලෙසත් ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අත්සේදීම පාසේදීම හා උෂ්ණත්වය බැලීම ඉදිරියටත් කරගෙන ලබන අතර ටෝකන් පත් නිකුත් කිරීම සඳහා දෙන සිට අවලංගු වෙනවා. එමෙන්න හෙට දුම්රියවල සිටගෙන ගමන් කිරීමට අවස්ථාව ලැබෙන බවයි සාමාන්‍ය අධිකාරිවරයා සඳහන් කළේ. නිරෝධායන නීතිවලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් මැතිවරණ පැවැත්විය යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා පවත්වන විශේෂ පෙරහුරු මැතිවරණයේ අද පැවැත්වුණා. ඒ අම්බලන්ගොඩ විලේගොඩ ධම්ම යුක්තිකාරාම විහාරස්ස ධර්මශාලාවේදී. පෙරවරු 10 සිට දහවල් 12 දක්වා පැය දෙකක කාලයක් මෙම පෙරහුරු මැතිවරණය පැවැත්වුණා. මෙහිදී සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ඡන්ද මධ්‍යස්ථාන සකස් කරගන්නා ආකාරය සහ එක් ඡන්ද දායකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගතවන කාලය පිළිබඳව පරීක්ෂා කිරීමයි මෙහිදී සිදු කෙරුණේ. මෙම විශේෂ මැතිවරණ පෙරහුරුව ඡන්දදායකින් 200ක පමණ පිරිසක් යොදා ගනිමින් සිදු කර තිබුණා. සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේදී මතුවිය හැකි ගැටලු හඳුනා ගැනීම මෙම වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණ බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. දුරස්ථභාවය පවත්වාගෙන යමින් මුඛාවරණ හා විෂබීජ හරණ දියර භාවිතා කරමින් ජාතික හැඳුනුම්පත් අතින් නොඅල්ලා ඡන්දය ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව මෙම පෙරහුරු මැතිවරණයේ තවත් අරමුණක් වනවා. සමහර අයට පේනවා සැනිටයිස් කරන අතත් හොදන. අපි ඒක කරේ අත්සේදීම තියෙන පුළුවන් තැන්වල ප්‍රායෝගිකව වෙන අපහසුතාව. අද තීරණය වුණේ එක තමයි මේකෙන් සැනිටයිසර් භාවිතා කරලා අත් හොදනවා. අද අපි ගණන් හදාගෙන තියෙන ඒවා කී දෙයක් යනවාද? මේ මොකද වියදම ගැන හිතන්න වෙලා තියෙන්නේ. මේක ජනතාවගේ මුදල්. අපිට ඡන්දෙට වියදම අපි හිතන් හිටියේ කෝටි වලින් කිව්වොත් 600ක් 650ක් නැත්නම් 700ක් වැඩි වුණා. මේක 800 වෙයි 900 වෙයි කියන එක කාටවත් කියන්න බෑ. එකෙන් එකට අදාළ වියදම අපි ගණනය කරන්න වෙන්නේ තව සුමාන දෙකකින්. ඒ ගත්තත් ඒ යන වියදම අපරාධයක් මේක වැඩක් නෑ කියලා මතය ජනගත කරන්න එපා කියන එක මම සියලු දෙනාගේම කරුණාවෙන් ඉල්ලනවා. සිටිනවා හේතු පාර්ලිමේන්තුවක් ජනතාවගේ ඡන්දයෙන් තේරීපත් නොවූ පාර්ලිමේන්තුවක් තිබෙන තැන ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙවෙයි. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දෙයක් වෙනුවෙන් අපි පෙනී හිටිනවා. ඒකින්ද අපි ඡන්ද විමසීම තබන්ට අවශ්‍ය කටයුතු කරනවා. හැබැයි මේ ඡන්ද විමසීම පැවැත්වීම නිසා COVID-19 රෝගය ව්‍යාප්ත වීම සිදු වුණා කියන දෙය ආන්න නොවන විදියට එහෙම දෙයක් නොවන ආකාරයට අපි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. මෙරට එක් දිස්ත්‍රික්කයන්ට අදාළව නිශ්චිත වැලි මිලක් මේ වන විට සකස් කරමින් පවතින බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසන්නේ වැලි මිල සම්බන්ධයෙන් උද්ගත වී ඇති තත්ත්වය සැලකිලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති අතර ඉදිරි සති දෙක තුළදී එම නිශ්චිත මිල ගණන් හඳුන්වා දීමට කටයුතු කරන බවයි. එහි සභාපති අනුර වල්පොල මහතා සඳහන් කර සිටියේ වැලි කැණීම් බලපත්‍ර හිමියන් විසින් වැලි ප්‍රවාහනය කරන ලොරි රථ වෙත ප්‍රවාහන අවසර බලපත්‍රය ලබා දීමේදී කාර්යාංශය අය කරන මුදලට වඩා වැඩි මුදලක් අය කර ගන්නා බවටද තොරතුරු ලැබී ඇති බවයි. ඒ අනුව රුපියල් 106.20ක මුදලක් එලෙස කාර්යාංශය ප්‍රවාහන බලපත්‍රය සඳහා අය කළද කැණීම් බලපත්‍ර හිමියන් විසින් වැලි ප්‍රවාහනය කරනු ලබන ලොරි වෙත රුපියල් 6,000ක පමණ අධික මුදලක් වංචනික ලෙස අය කරගන්නා බවටද අනාවරණය වී ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරන්නේ. කැණීම් බලපත්‍ර හිමියන් විසින් මේ ආකාරයට අයථා මුදල් අය කර ගැනීමේ සිද්ධීන් පිළිබඳව අකණ්ඩව තොරතුරු කාර්යාංශයට ලැබෙමින් පවතින බැවින් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අනුර වල්පොල මහතා සඳහන් කළා. අයථා ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීම සඳහා මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇති ශ්‍රේෂ්ඨ පරීක්ෂක නිලධාරීන් සහ ප්‍රධාන කාර්යාලයේ වැටලීම් ඒකකය මේ වන විටත් යොදවා ඇති බවද ඒ මහතා පවසනවා. එසේම වැලි ප්‍රවාහන කටයුතු නිරීක්ෂණය සඳහා ආරක්ෂකාංශවලද සහයෝගය ලබා ගනිමින් ස්ථාන කිහිපයක මුරපොළ ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි එම නිවේදනය මගින් අනුර වල්පොල මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ. දැන් රට වටින් වාර්තා වූ පුවත් කිහිපයකම තොරතුරු කෙටියෙන් දකින්නයි සූදානම. රජයේ සියලුම පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සුරක්ෂා සිසු රක්ෂණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙතෙක් ප්‍රතිලාභ සඳහා අයදුම්පත් ඉදිරිපත් කර නොමැති ප්‍රතිලාභ අපේක්ෂකයන් විසින් නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් අදාළ කලාප අධ්‍යාපන කාර්යාල වෙත හෝ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ හැකි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ දුරකථන අංක 0112 784 163 0112 784 872 හෝ 0113 641 555 අංක ඇමතීමෙන් ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරන්නේ. හම්බන්තොට මහරෝහල තුළ ස්ථාපිත කරන ලද කොරෝනා රෝගී ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ COVID-19 ආසාදනය වී සිටි පළමු රෝගියා අද සුව වී රෝහලෙන් පිටව ගියා. දිවයිනේ කොරෝනා රෝගීන් ප්‍රමාණය වැඩිවීමත් සමග පසුගිය මැයි මාස 28 වනදා හම්බන්තොට පැරණි රෝහල තුළ කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබුණා. ඒ අනුව කුවේට් සිට පැමිණි කාන්තාවක් මෙසේ දින 10ක් තුළ සුව වී පිටව ගොස් තිබෙනවා. රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ඉදිරියේදී කොරෝනා ආසාදිත රෝගීන් වැඩි වුවහොත් ඔවුන්ටද ප්‍රතිකාර කිරීම සඳහා තවත් වාට්ටු සංකීර්ණයක් සකසමින් තිබෙන බවයි. මෙරටට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 504 දරන විශේෂ ගුවන් යානයෙන් අද අලුයම 2:51ට ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. මෙම ගුවන් මගින් පිරිස එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට පැමිණ තිබෙනවා. මෙම පිරිස සහ ඔවුන් පැමිණි ගුවන් යානයේ කාර්ය මණ්ඩලය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව ගුවන් තොටුපළ තුලදී PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. එමෙන්ම ඊයේ රාත්‍රී SG 9067 දරන ගුවන් යානයෙන් බොම්බයි සිට ගුවන් මගින් 78 දෙනෙක්ද ශ්‍රී ලංකාවට පැමිණි අතර ගුවන් තොටුපළේදී PCR පරීක්ෂණයෙන් පසු ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබුණා. එදිනෙදා වැඩ කටයුතු වලදී සිදුවන අනතුරුවලදී අප එම පුද්ගලයන් රෝහල් ගත කිරීමට පෙර අප ගත යුතු ක්‍රමවේදයන් සම්බන්ධයෙන් අප පහුගිය ප්‍රවෘත්ති ප්‍රකාශන තුළ ඔබව දැනුවත් කළා. අද අපගේ සූදානම හදිසි පිළිසුමකදී අප විසින් ලබා දිය යුතු ප්‍රථම ආධාර පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි. බොහෝ විට සිදුවෙන්න පුළුවන් අනතුරක් තමයි මේ පිළිසීම් කියන දේ. අද අපි කතා කරමු සාමාන්‍යයෙන් ගින්දරකට, හුමාලයකට, උණුසුම් දෙයකට හැම පිච්චුනොත් මොකද්ද කරන්නේ කියන කාරණාව. ඔබ දන්නවා හැමේ පවා ස්තර කීපයක් තියෙනවා. දැන් අපි දැන් උඩු හැම, යට හැම කියලා ඔබත් කියනවා. එහෙම නැත්නම් චර්මය, අපේ චර්මයේ මේදම් පටක ඒ වගේ ස්තර විද්‍යාත්මකව ඉගෙන ගන්න පුළුවන්. මොකක් වුණත් ඉගෙන ගත යුත්තේ මේ සම තියෙනවා. උෂ්ණත්වයක් එහෙම නැත්නම් පිළිසීමට ලක්ුණොත් හැම පිච්චෙනවා. දැන් එහෙම පිච්චුනොත් අපි හිතමු උණු වතුරකට, හුමාලයට සහ ගින්දරට ඔබ පිලිස්සුණයි කියලා හිතමු. එහෙනම් ඔබ මෙවැනි ආකාරයේ ප්‍රථමාධාරයක් දෙන්න. එක ඒ රෝගියා ගින්දරෙන් මුදා ගන්නවා. ඒ කියන්නේ ගිනි ගන්න පුද්ගලෙක් නම් බිම පෙරලලා ගින්න පාලනය කරනවා. එහෙම නැත්නම් තෙත ගෝණියක්, රෙදි බ්ලැන්කට් එකක් හරි පොරවලා ඒ කියන්නේ රෙද්ද හොඳටම වතුරෙන් පොඟවලා ඔබට පුළුවන් මේ තත්ත්වය පාලනය කරන්න. දැන් අපි හිතමු ගින්න පාලනය කරයි කියලා. දැන් ඔබ ඉස්පිතාලට ගේන්න එපා. ඔබ කල යුතු දේ තමයි ඒ රෝගියා හොඳට වතුරෙන් හොදන්න. අඩුම ගානේ විනාඩි 20ක්වත් යනකම් හොඳින් වතුර හොදන්න. ඒ කියන්නේ දැන් අපි අතක් පිච්චෙන නම් අත හොදන්න විනාඩි 20ක් යනකම්. මූණ නම් මූණ. මුළු ඇඟම නම් විනාඩි 20ක් යනකම් එක්කෝ ගෙදර නාන කාමරේ හෝ ඇලදොල ගංගාවේ හෝ ලිඳකින් හරි මේ පුද්ගලයා හොඳට තෙමන්න හොදන්න. හොදලා ඉවර රෝහල් කරා එන්න. දැන් අපි දන්නවා ඒ පුද්ගලයා මුද්දු මාල වලලු තද ඇඳුම් හැම දාගෙන ඉන්නවා නම් ඒව ආරක්ෂිත ඉවත් කරන්නත් අමතක කරන්න එපා. හැබැයි ඒක අපහසු නම් ඒක රෝගියාට තවදුරටත් වේදනාව දෙන්නට එපා. ඔබට එන්න පුළුවන්. ඔබ මතක තබා යුතු කාරණා තමයි දැන් වතුර ප්‍රතිකාරය අපි ඇයි දාන්නට ඕනේ? ඇයි අපි වතුර ප්‍රතිකාරය දෙන්නේ? ඒකට හේතුව තමයි දැන් ඔන්න උඩහම පිච්චිලා තියෙනවා. ඔබ මුකුත් කරන්නේ නැතුව රෝහලට එනවා. එතකොට වෙන්නේ මොකද? මේ උඩහම තියෙන උෂ්ණත්වය යටට බැහැලා අර ස්තර ඔක්කොම ටික පුච්චලා දානවා. අන්න ඒක බලක්වන්නේ අපි කියන වතුර දාන්න කියලා. ඒතර ඔන්න වතුර දැම්මා මේ උෂ්ණත්වය මේ තත්ත්වෙම පාලනය කරා. ඊට පස්සේ ඒ තුවාලේ පිරිසුදු රෙද්දකින් ආවරණය කළ රෝහල් කරා යනවා. හැබැයි ඔබ නොකළ යුතු දේවල් කීපයක් තියෙනවා. ඒ තමයි සමහරක් අය විවිධාකාරයේ දන්තාලේප ගන්නවා, බටර් වර්ග ගන්නවා, නොයෙකුත් දේවල් ගන්නවා. ඒ සියල්ල වැරදි. ඔබ කළ යුත්තේ වතුර ප්‍රතිකාරය පමණයි. මතකනේ පිලිස්සුනොත් වතුර ප්‍රතිකාරය විනාඩි 20ක් දාලා පිරිසිදු රෙද්දකින් ආවරණය කළ රෝහල් කරා යන්න. කිසිදු අපේක්ෂාවක් බලාපොරොත්තුවක් නැතිව අන්‍යයන් වෙනුවෙන් නිර්ලෝභීව මිනිසත්කමේ වත්කම ලොවට දායාද කරන මිනිසුන් ලෝකයේ සැබෑ අරුත අපට වටහා දෙන්නන් බවට පත් වෙනවා. එලෙස ලෙන්ගතු මනුසත්කම් සොයා යද්දී ලොව නිර්ලෝභීව මිනිසා අපට හමු වුණා. ඒ නිසා අප නිර්ලෝභීව ඒ ගැන ඔබට කියන්නට තීරණය කළා.
මේ තමයි ඩොබ්‍රි ඩොබ්රේව්. 1914 ජූලි මාසයේ බල්ගේරියාවේදී තමයි මොහු උපත ලබන්නේ. දැකපු ගමන් අපේ සිතට දැනෙන්නේ මොහු සිඟන්නෙක් ලෙසටයි. නමුත් විශ්වාස කරන්න. සාමාන්‍ය මිනිසුන්ගෙන් ලොව ත්‍යාගශීලීම මිනිසා. එහෙමත් නැතිනම් නිර්ලෝභීම මිනිසා ලෙසයි මේ අවුරුදු 103ක් වන මිනිසා හඳුන්වන්නේ. දෙවන ලෝක යුද්ධ සමයේ ඩොබ්රි හමුදා සේවයට බැඳිලා එහි සේවය කර තිබෙන අතර එහිදී ඔහුගේ කන් නැසීම අහිමිව ගොස් තිබුණා. 2000 වසරේදී මේ ඩොබ්රි තමා සන්තකයේ තිබූ සියලු බඩු බාහිරාදිය පල්ලියකට පරිත්‍යාග කරමින් ඔහු අසරණ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ කරනවා. එහි උච්චතම අවස්ථාව නම් දිනපතා සිඟා කෑමට මේ වයසක මිනිසා පටන් ගන්නවා. හැබැයි ඒ සිඟා කෑම පිටිපස තිබෙන ඔහුගේ අවශ්‍යතාවය අධිෂ්ඨානය ප්‍රබලයි. මේ ඩොබ්රි ජීවත් වුණේ ඔහුගේ උපන් ගමවන බයිලෝවේ පල්ලියක කුඩා කාමරයක. හැමදාම මොහු තමාගේ ගමේ ඉඳලා කිලෝමීටර් 25ක් දුර ගෙවාගෙන පයින් එනවා බල්ගේරියාවේ අගනුවර වන සොෆියා නගරයට. එහෙම ඇවිදින් ඇලෙක්සැන්ඩර් නෙව්ස්කි ආසන දෙව්මැදුර ඉදිරිපසට වී මොහු මුදල් එකතු කරගන්නවා. මේ ඩොබ්රිට ඔහුගේ රැකියාවෙන් විශ්‍රාම ගිය පසු ලැබෙන $100ක මුදලද ලැබෙනවා. එනිසා මෙයාකාරයෙන් මුදල් එකතු කරන්නේ ඔහුට කන්න බොන්න අඳින්න නෙවෙයි. මොහු දවස පුරාම සිඟමනේ ගිහින් සොයාගත්ත මුදල් සියල්ලම බල්ගේරියාවේ පුණ්‍යායතන අනාථ නිවාස වගේම පල්ලිවලට බෙදලා දෙනවා. මේ වනතෙක් වියදම දරාගත නොහැකි අනාථ නිවාසවලට ඔහු සිඟමනෙන් ඉපයූ යුරෝ 40,000ක පමණ මුදලක් පරිත්‍යාග කර තිබෙනවා. රැස් කරපු කිසිදු මුදලක් ඔහු තමා සන්තකයේ තබාගත්තේ නැහැ. ඩොබ්රිට මේ නිසා බයිලෝවේ සාන්තුවරයා යන නාමයේද පටබැඳුනා. නමුත් මෙතරම් වයසට ගියත් ඔහුගේ අධිෂ්ඨානය මහත් ප්‍රබලයි. හිතන්න, කිලෝමීටර් 50ක දුරක් දවසකට ඇවිදලා ඒ ලැබෙන මුදල පරිත්‍යාග කරන්න පුළුවන් කාටද? කොහොමුණත් මේ සුන්දර හදවතක් ඇති මිනිසා 2018 වසරේදී ජීවිතෙන් සමුගන්නා විට 103 වැනි වියේ පසු වුණා. ජීවිත කාලයම දුප්පත්කමින් ඔහු ජීවත් වුණත් රැස් කළ පිනෙන් බොහෝ සෙයින් පොහොසත්. සමහර විට සරල හොඳම චේතනාවන් ජීවිත කාලය පුරාම මිනිසුන්ට මතක තබාගත හැකි අත්දැකීමක් නිර්මාණය කරනවා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම පිළිබඳවයි මේ අවධානය. හෙට ජුනි මස 8 වනදා 1915 මැයි මස 28 වන දින මහනුවරදී ආරම්භුණු වාර්ෂික අරගලයක් හේතු කොටගෙන බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මෙරට පළ වූ සිංහල පුවත්පත් සියල්ලම පළ කිරීම තහනම් කර ඇත්තේ 1915 ජුනි මස 8 වන දිනයි. එකල මෙරට පළ වූ තිනවින ඥානාර්ථ ප්‍රදීපය සිංහල බෞද්ධයා ලක්මිනි පහනාදී පුවත්පත් රැසක් එහිදී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් තහනම් කර තිබෙනවා. ලෝක මොළ පිළිකා දිනය සෑම වසරකම ජුනි 8 වන දිනට එනම් හෙට වැනි දිනකට යෙදී තිබෙනවා. එම දිනේ සැමරෙන්නේ මොළයේ පිළිකා රෝගය පිළිබඳව ගෝලීය වශයෙන් ජනතාවගේ අවධානය යොමු කිරීම සඳහාත් එය වැළැක්වීම මෙන්ම ප්‍රතිකාර කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන්. සාගර හා ජලජ ජීවීන් කෙරෙහි මහජන අවධානය යොමු කළ හැකි ආකාරයෙන් නම් කර ඇති ලෝක සාගර දිනය ජුනි 8 වනදාට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. මෙම දිනය 1992 දී කැනඩාවේ සාගර සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය සහ කැනඩාවේ සාගර ආයතනය විසින් මුලින් යෝජනා කර තිබූ අතර ලෝක සාගර දිනය 2008 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල වශයෙන් පිළිගෙන ඇත්තේ. 1949 හෙට වැනි දිනකදී සියම් රාජ්‍ය තායිලන්තයේ ලෙස නම වෙනස් කර ඇත්තේ.
සූදානම විදෙස් තොරතුරු වෙතට අවධානය යොමු කරන්නයි. කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් ලෝපුරා මිලියන 60ක ජනතාවක් අන්ත දුගී භාවයට පත්වනු ඇති බව ලෝක බැංකුව ප්‍රධානී ඩේවිඩ් මල්පාස් මහතා පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ බිලියන සංඛ්‍යාත ලෝක ජනතාවගේ දෛනික ජනජීවිතයට එමගින් දැඩි බලපෑමක් එල්ල කරන ඇති බවයි. ලෝක බැංකු ප්‍රධානී ඩේවිඩ් මල්පාස් පෙන්වා දෙන්නේ ලෝක බැංකුව මගින් අන්තදුගී භාවය ලෙස නිර්ණය කරනු ලබන්නේ එක් පුද්ගලයෙකු දිනකට ඇමරිකානු ඩොලර් 190කට අඩු මුදලකින් ජීවත් වන තත්ත්වයක් බවයි. කොරෝනා වෛරසයෙන් ලෝකාර්ථිකයට සිදුවන හානිය අවම වශයෙන් දශකයක කාලයක් පවතිනු ඇති බව ඔහු අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ අතර පෙර දිනයන්හිදී පරිතිම ගත වූ පැය 24 තුළද වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතයින් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්. ඊයේ දිනේදී බ්‍රසීලයෙන් ආසාදිතයින් 20494ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 910ක්. COVID-19 වෛරසය හමුවේ ලෝ වැඩිම් බලපෑම් එල්ල වූ රටවල් අතර දෙවන ස්ථානයේ පසුවන බ්‍රසීලයේ මේ වන විට ආසාදිතයින් 6,76,494ක් වාර්තා වී ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 36,044ක් ඉක්මවා තිබෙනවා. මේ අතර ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය හේතුවෙන් රටපුරා පවතින විරෝධතා අතරතුර පිරිස් මුකාවරණ හෝ පැළඳ නොසිටීම හේතුවෙන් එරටින් තවත් බරපතල කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක් උද්ගත වී ඇතැයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුණා. අමරිකාවෙන් මේ වන විට වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 19,84,544ක් වන අතර මුළු මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1,12,096ක් ලෙසයි. එමෙන්ම ඉන්දියාවේ කොරෝනා වෛරස් වසංගතය ඉදිරි මාස 2-3 අතර කාලය තුළ උපරිම මට්ටමට පැමිණෙනු ඇතැයි සමස්ත ඉන්දීය වෛද්‍ය විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය රන්දීප් ගුලේරියා පෙන්වා දී තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ සියලු ඉන්දියානුවන් වෛරසය සඳහා පරීක්ෂා කිරීම ප්‍රායෝගික නොවන අතර රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් පරීක්ෂාවන්ට ලක් කළ යුතු බව ඔහු ප්‍රකාශ කර ඇති බවයි. එමෙන්ම පොකුරු ආකාරයෙන් මිස ඉන්දියාවේ සමාජය තුළ රෝගය පැතිරීමක් සිදු නොවන බවයි ඉන්දිය වෛද්‍ය විද්‍යා ආයතනයේ ප්‍රධානියා සඳහන් කළේ. ඒ අනුව ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් මරණ 297ක් සහ ආසාදිතයින් 10,438ක් වාර්තා වී තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ COVID-19 වෛරසය හේතුවෙන් මුළු මරණ 6,946ක් සිදුව ඇති අතර ආසාදිතයින් 2,47,040ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මේ අතර COVID-19 ගෝලීය වසංගතයට එරෙහිව තම රට ක්‍රියාත්මක කළ සටන සම්බන්ධයෙන් චීනය දවල පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ COVID-19 සමග සටන සහ චීනයේ ක්‍රියාමාර්ග යන තේමාව යටතේ සැකසුණු එම දවල පත්‍රිකාව චීන රජයේ තොරතුරු කාර්යාංශය මගින් නිකුත් කරනු ලැබුවේ බීජිං නුවර අද පැවති මාධ්‍ය හමුවකදී බවයි. චීනය මේ වන විට වෛරස් ව්‍යාප්තිය පාලනය කොට ඇති අතර එරට ජනජීවිතය යථා තත්ත්වයට පත් කරමින් සිටින අතර අද නිකුත් කෙරුණු දවල පත්‍රිකාව මගින් චීනය COVID-19 වෛරසය හඳුන්වා ඇත්තේ නොහඳුනන අනපේක්ෂිත විනාශකාරී වසංගතයක් ලෙසයි. ජනතා සෞඛ්‍යයට ප්‍රමුඛත්වය ලබා දෙමින් එය පාලනය කිරීමට ගනු ලැබූ පියවර දැන් සාර්ථක වී ඇති බවයි එහි දැක්වෙන්නේ. ඒත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන පුවත් විකාශයේ නිමවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.